හරි සමාන්තර ඒකාකාර තල් රූප වල වර්ගඵලයේ පාඩම් පටන් ගන්න තුන්වෙනි දවස. ඒතකොට අපි ගිය සතියේ නැවැත්තු එක ක්‍රමය ඉගෙන ගත්ත එකකින් ගණන් හදාගෙන ගියා අභ්‍යාස ගෙදරට ගණන් තුනක් දුන්නා. අපි ගණන් තුන හදලා පටන් ගන්නවා. ගන්න අච්චු පොතේ 4 වෙනි ගානටයි දෙක අභ්‍යාසය. මෙන්න මෙහෙම රූපයක් නේ තියෙන්නේ. රූපය දකම ඉස්සල්ලා හරි මේක තමයි දීලා තියෙන රූපේ PQRS සමාන්තරාශ්‍රයට වර්ගඵලයෙන් සමාන්තරාශ්‍ර සමාන වර්ගඵලයෙන් සමාන සමාන්තරාශ්‍ර දෙකක් නම් කරන්න. PQRS මෙන්න මෙයා නේද? ඔයාලට පේන්න ඕනේ දැන් මම පාඩ කරන්නේ. මෙන්න මෙයාට වර්ගඵලයෙන් සමාන සමාන්තරාශ්‍ර දෙකක්. අපි ඉගෙන ගත්ත ප්‍රමේයට අනුව එකම ආධාරකයේ මත එකම සමාන්තර එකයි ඉවලක් අතර තියෙනවා නම් හරි. බලන්න PQRS අපිට පුරුදු හැදී මෙන්න මේ PQ එකම ආධාරකයේ වෙන්න මෙන්න මේ සමාන්තරාශ්‍රය තියෙනවා නේද? PQAB සමාන්තරාශ්‍රය තියෙනවා නේද? PQRS කියන එකයි PQAB කියන එකයි නම් වර්ගඵලයෙන් සමානයි. ඇයි? එකම සමාන්තරයේ රේඛා යුගලක් අතර එකම ආධාරකයක් තියෙනවා නම් සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. ඒ වගේම මෙන්න මේ පැත්තට බලන්න. මෙන්න මෙයා කවුද? ඔව් PSCE කියන එක වර්ගඵලයෙන් සමානයි. ඇයි මේ බලන්න PQRS කියන එකයි PSCE කියන එකයි එකම ආධාරකයේ මත මේ පැත්තෙන් බලුවොත් එකම PS ආධාරකයේ මත තියෙන්නේ. එකම සමාන්තර රේඛා යුගලක් අතර තියෙන්නේ. එහෙනම් මේ මෙයාගේ PQRS ගේ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි. එහෙනම් PQRS ගේ වර්ගඵලයෙන් සමාන සමාන්තරාශ්‍ර දෙකක් නම් කරන්න තියෙන්නේ. අපි ඒක සමාන ලකුණු දාලා ලියමු. PQRS වර්ගඵලය සමානයි කාටද? PQAB වර්ගඵලයට අය එයා සමානයි කාටද? PSCE වර්ගඵලයට. PSCE වර්ගඵලයට. එහෙනම් මෙන්න දෙකක් ක්ලියර් වුණා. ප්‍රෝමිලක්කන් දෙක ADCR සමාන්තරාශ්‍රයට වර්ගඵලයේ සමාන සමාන්තරාශ්‍ර දෙකක් නම් කරන්න. කවුද ADCR? AD කො ADCR මෙන්න මෙයා නේද? මෙන්න මෙයාට වර්ගඵලයෙන් සමාන සමාන්තරාශ්‍ර දෙකක්. ඒ විදිහටම බලන්න මේ පැත්තෙන් එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර ඔය කියන එක්කෙනයි මෙන්න මෙයයි දෙන්නම හරිය නේද? කවුද? ADCR කියන එකයි ADEQ කියන එකයි. එහෙනම් ඔන්න එකෙක් හොයාගත්ත එක ලියලිමු. ADCR වර්ගඵලයට සමානයි
ADCR වර්ගඵලයට සමානයි මෙයාට සමානයි ADCR සමානයි මෙයා ADEQ වර්ගඵලය අය කවුද සමාන වෙන්නේ මෙයාගේ ආධාරක එකම ආධාරක විදිහට AD යගෙන ඉවරයි අය ADCR ට මට මෙයාව එකම ආධාරක විදිහට ගන්න බැයිද පුළුවන් මේ ADCR කියන එක තියෙන්නේ CD මත CDBS කියන එක තියෙන්නේ CD මත එකම සමාන්තර රේඛා යුගලක් අතර එහෙනම් CDBS කියන එකාගේ වර්ගඵලය සමාන වෙනවා රෝම ඉලක්කම් 3 PECS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට QODE සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන බව මොකද කරන්න කියන්නේ රෝම ඉලක්කම් 3 PECS වර්ගඵලයට PECS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට QADE වර්ගඵලය සමාන බව QADE වර්ගඵලය සමාන බව හරි බලමු කොහොමද යන්නේ කියලා ඔය දෙන්න ඉන්න තැන අඳුර ගන්න ඉස්සෙල්ලා මේ ගොඩාක් ඒවා තියෙන ගමන් මකන්නන්ද ඔය දෙන්න විතරක් ඉතුරු කළා PECS කියන්නේ මෙයා ඒතකොට මේ වැඩක් නෑ අපිට QADE කියන්නේ මෙන්න මෙයා හරි නේද මෙන්න මේ දෙන්නගේ වර්ගඵලය සමාන කරන්න කියන්නේ කොහොමද කරන්නේ මෙයාගේ වර්ගඵලයට PSCE වර්ගඵලයට PQRS වර්ගඵලය සමානද නැද්ද සමානයි ඇයි ඒකත් එකපාරටම බෑ අනේ එකපාරටම පුළුවන් මෙන්න මෙයාට PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි මේ පැත්තෙන් බලන්න එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර තියෙන සමාන්තරාශ්‍ර වර්ගඵලය සමානයි ඊළඟට මේ PQRS ට මෙන්න මෙතන තියෙන PQAB වර්ගඵලය සමානයි ඇයි උඩින් බලන්න එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිට සමාන්තරාශ්‍ර වර්ගඵලය සමානයි PQRS ට PQAB සමානයි මෙයාට මෙයා සමානයි මේ පැත්තෙන් බලන්න PQAB වර්ගඵලයට QADE වර්ගඵලය සමානයි මෙහෙම බැලුවොත් එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර සමානයි මේ බලන්න මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි අවසානයේ මෙයාට මෙයා සමානයි ලියන්න බැයිද ප්‍රත්‍යක්ෂ දාලා පුළුවන් පැහැදිලි නේද හරි පිළිවෙලට ලියගෙන PSCE වර්ගඵලය සමානයි මෙයා සමානයි PQRS වර්ගඵලයට හේතුව ලියන්න හේතුව මොකද්ද එකම ආධාරක අපේ ප්‍රමේය එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ ඊළඟට PQRS වර්ගඵලය සමාන වෙනවා කාටද PQRS කියන්නේ කවුද මෙයා සමාන වෙනවා PQAB වර්ගඵලයට PQAB වර්ගඵලයට උඩ හේතුවමයි එම එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලය සමාන වෙනවා ඊළඟට PQAB කියන එක සමාන වෙනවා QADE කියන එකට PQAB වර්ගඵලය සමානයි QADE වර්ගඵලයට ඒකටත් හේතුව එමමයි දැන් බලන්නකෝ PSCE සමාන වෙනවා PQRS ට PQRS සමාන වෙනවා PQAB ට PQAB සමාන වෙනවා QAD ට ඒ කියන්නේ මේ හතර දෙනාම සමානද නැද්ද සමානයි ඒ හින්දා මේ දෙක සමානයි කියලා ලියන්න බැයිද පුළුවන් එම නිසා PSCE වර්ගඵලය සමානයි මෙයා සමානයි මෙයාට QADE වර්ගඵලයට සමාන කරේ අපි ඒවට කියන්නේ මොනවා කියලාද ප්‍රත්‍යක්ෂ ඔච්චරයි නේද හරි අද පාඩම් දෙපණ කම්ප්ලීට් කරගන්න හරිද
හරි. අපි යම් පස්වෙනි ගානට මේ ගිය සති තුන ගෙදර වල ඩිස්කස් කරන්නේ. හරි. අපි යම් පස්වෙනි ගානට. ගන්න ප්‍රශ්නාංක 5. මෙයා AB CD අනිත් එක්කෙනා මෙතන P නේ. ඔව්. ABRB. හරි. රූපේ දක්වන තොරතුරු අනුව ADP ත්‍රිකෝණයේ වර්ගඵලය BRC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන බව සාධනය කරන්න. කාට කවුරුද? ADP කියන්නේ මෙන්න මෙයා. BCR කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ වර්ගඵල දෙක සමානයි කියලා පෙන්වන්න. ඒ දෙක කොහොමද කියන්නේ? එහෙම එකක් ඉගෙන ගන්න නෑ. ඔයා දැක්කද වර්ගඵලයෙන් සමාන සමාන්තර අස්තු දෙකක් තියෙනවා. ඔව්. කවුද වර්ගඵලයෙන් සමාන වෙන සමාන්තර අස්තු දෙක? මම මේකට හතර දාන්නම්කෝ. මෙන්න මේ ABCD සමාන්තරාශ්‍රයයි අය මෙන්න මේ ABRP සමාන්තරාශ්‍රයයි. දැක්කද වර්ගඵලයෙන් සමානයි කියලා? ඇයි වර්ගඵලයෙන් සමාන වෙන්නේ? ඊයේ සති ඉගෙනගත්ත සුපුරුදු රූපේ ABCD කියන එකයි ABRP කියන එකයි එකම AB ආධාරකය මත තියෙනවා. එකම සමාන්තර රේඛා යුගලක් අතර තියෙනවා. එහෙනම් මේ දෙන්නගේ වර්ගඵලය මොකද වෙන්නේ? සමාන්තර අස් දෙකේ සමානයි. අපිට ඕනේ මේ දෙපැත්ත පොඩි ත්‍රිකෝණ කෑලි දෙක සමාන කරගන්න. මොකද කරන්න තියෙන්නේ? මේ සමාන්තර ආශ්‍රයෙන් මේ මැද කෑල්ල අඩු කරන්න. මේ සමාන්තර ආශ්‍රයෙන්ුත් මේ මැද කෑල්ල අඩු කරන්න. මේ සමාන්තර ආශ්‍රයෙන් මේක අඩු කරොත් මේක. මේ සමාන්තර ආශ්‍රයෙන් මේක අඩු කරොත් මේක. සමාන වර්ගඵල තියෙන සමාන්තර ආශ්‍ර දෙකෙන් එකම කෑල්ල නේද අඩු කරේ. එතකොට ලැබෙන ත්‍රිකෝණ දෙකක් මොකද වෙන්නේ? සමානයි. ඔන්න හිතන විදිය පැහැදිලි කරා. දැන් මම මේක ලියන ගම පැහැදිලි කරන්න. මම සාධනයේ පියවර විතරයි ලියන්නේ. සාධනය. හිත පිළිවෙල මොකද්ද? වර්ගඵලයෙන් සමාන සමාන්තර ආශ්‍ර දෙක කියන්නේ. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි කාටද? ABRP සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. ABRP සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. හේතුව අපි ඉගෙන ගත්ත ප්‍රමේය. මොකද්ද? එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලය සමාන වේ. මේ පැත්තේ සමාන්තරාශ්‍රයෙන් අඩු කරනවා මේ මැද කෑල්ල. කවුද? ABCD කෑල්ල. එහෙනම් මෙතන තිබ්බේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මේ පැත්තේ තිබ්බේ ABRP සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මම දෙපැත්තෙන්ම අඩු කරනවා මොකද්ද? ABCP වර්ගඵලය. ABCP වර්ගඵලය. වම් පැත්තෙන් ABCP අඩු කරපින්දා දකුණු පැත්තෙනුත් ABCP වර්ගඵලය අඩු කරනවා. මට කියන්න ABCD ගෙන් ABCP කෑල්ල අඩු කරපුවම ඉතුරු කවුද? ADP ත්‍රිකෝණයේ වර්ගඵලය. ADP ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABRP ගෙන් ABCP අඩු කරපුවම ඉතුරු කවුද? BCR ත්‍රිකෝණයේ වර්ගඵලය. BCR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඕක නේද වෙන්නන්නේ? පොඩි දෙයක්. අර සමාන සමාන්තරාශ්‍ර දෙකකින් එකම කෑල්ල අඩු කරන්න. එතකොට ඉතුරු වෙන දෙන්න මොකද්ද? මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලය සමානයි. හරිද?
හරිද? අපි යන්න 6 වෙනි ගානට 6 වෙනි ගාන පොඩි නිර්මාණ කැලලක් හිතලා ගන්න තියෙන්නේ. හරි. 6 වෙනි ගාන කියන්නේ AB සමානයි 6ක්ද DAB සමානයි 60ක් AD සමානයි 5ක් වන ABCD සමාන්තර ආශ්‍රය දෙන්න. දල රූපයක් ඇන්දොත් ABCD සමාන්තර ආශ්‍රයක් නම් මේ වගේ එකක් පිළිවෙලට දාන්න පුළුවන්. ABCD සමාන්තර ආශ්‍රයක් නම් දල රූපය අඳ ගන්න. ඊට පස්සේ නිර්මාණය කරනවා. AB 6යි. මේ පාද දිග සෙන්ටිමීටර් 6යි. DAB 60යි. DAB කියන්නේ මෙතන කෝණේ නේද? මේ කෝණේ 60යි. AD 5යි. AD කියන්නේ මේ පාද සෙන්ටිමීටර් 5යි. සමාන්තර ආශ්‍රය නිර්මාණය කරන්න. AB රේඛාවෙන් සමාන්තර ආශ්‍රය පිහිටි පැත්තේම AB රේඛාවෙන් සමාන්තර ආශ්‍රය පිහිටි පැත්ත කියන්නේ උඩ පැත්තේම යට පැත්තේ නෙමෙයි. AB ගෙන් පැති දෙකක් තියෙනවානේ. උඩයි යටයි. උඩ පැත්තේම සමාන්තර ආශ්‍රය පිහිටි පැත්තේම පිහිටන පරිදි එහි වර්ගඵලයට සමාන වනසේ ABEF රොම්බසය නිර්මාණය කරන්න. මේ වර්ගඵලයට සමාන වෙන්න ABEF රොම්බසය. එතකොට රොම්බසයක් නම් පාද අතර සමානයි. එක ආධාරකයක් AB නම් එක ආධාරකයක් AB නම් ඊළඟට ABEF නේ EF අකුරු දෙක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙන්න මේ සමාන්තර රේඛාව මත නේද? ඇයි එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිළිගොත් නේද මේ සමාන්තර ආශ්‍ර දෙක වර්ගඵලෙන් සමාන වෙන්නේ. එහෙනම් ABEF කියන එකාගේ ආධාරකයේ ABමයි එහෙනම් EF කියන්න ඕනේ මෙන්න මේ රේඛාව මත. එහෙනම් ABEF මම උදාහරණයක් විතර මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එතකොට ABEF ඔන්න ඔය EF දෙක තමයි අඳුර ගන්න ඕනේ. හරි. අපි නිර්මාණය පටන් ගමු. AB ගෙන් පටන් ගමු. මම දැන් කවකට පාවිච්චි කරන්නේ නැහැ. වල කවකටෙන් අඳින්න ඕනේ. අඩිරෝල දාලා සෙන්ටිමීටර් 6ට වඩා දිගින් වැඩි රේඛාවක් අඳ ගන්න. ඊට පස්සේ කවකටේ තුඩ පැන්සල් තුඩ අතර සෙන්ටිමීටර් 6ක් අරගෙන මේකේ කැමති තැනකින් තියලා ඡාපයක් ගන්න. ඒ දුර වෙනස් කරන්න තු මෙතනින් තියලා මේ පැත්තට ඡාපයක් ගහන්න. එතකොට ඒක AB මේ දුර සෙන්ටිමීටර් 6යි. මෙතනින් අංශක 60ක් අඳින්න. කොහොමද ඒ කියන තැනින් අංශක 60ක් අඳින්නේ? කවකටේ තුඩ ඒකෙන් ගහලා කැමති දුරකින් ඡාපයක් ගහන්න. ඒ දුර වෙනස් කරන්න තෝ මේ ඡාපය කැපුණු තැනින් කවකට කියලා තව ඡාපයක් ගහන්න. ඡාප දෙක කැපුණු තැනයි ඒ ශීර්ෂයයි ආකාරය. මෙතන අංශක 60යි. ඒ වල ඉඳන් සෙන්ටිමීටර 5කින් තමයි D කියන්නේ. එහෙනම් ඒකේ කවකට තියලා කවකට දුරයි පැන්සල් තුඩටයි සෙන්ටිමීටර 5ක් අරගෙන කවකට තුඩ ඒකෙන් තියලා ඡාපයක් ගහන්න. ඒක සෙන්ටිමීටර 5යි. එතන තියෙන මොන අකුරද? D අකුර. කොහොමද සමාන්තර ආශ්‍රය කම්ප්ලීට් කරන්නේ? අපි දන්නවනේ සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානයි කියලා. එහෙනම් මෙතන පාදයට මෙතන පාද සමානයි. මේ දුර කවකට්ටට අරගෙන මෙතනින් තියලා ඡාපයක් ගන්න. AB දුර කවකට්ටට ගත්තා D ගෙන් තිබ්බ ඡාපයක් එනවා. ඊළඟට මේ දුරට මේ පැත්තේ දුර සමාන වෙන්න එපා. AD දුර කවකට්ටට අරගෙන B ගෙන් තියලා මේ ඡාප කැපෙන්න ඡාපයක් ගන්න. එහෙනම් ඡාප දෙකම කැපුණු තැන තමයි මොන ලක්ෂය තියෙන්නේ? C ලක්ෂය මේ දෙන්න යා කරන්නේ. BC කියන එකයි CD කියන එකයි යා කරන්න. ඔන්න සමාන්තර ආශ්‍රය ඇඳගෙන ඉන්නවා. ඔන්නෝම සමාන්තර ආශ්‍රයක් එන්නේ. හරි. ඊට පස්සේ EF අඳුර ගන්න ඕනේ. EF තියෙන්න ඕනේ මේ රේඛාව මත කියලා පැහැදිලි. මේ රේඛාව ඕන නම් තව ටිකක් දික් කරගන්න. ඇයි මේ රේඛාව මත තියෙන්නේ? එහෙම තිබ්බොත් නේ වර්ගඵලය සමාන වෙන්නේ. එකම ආධාරකයේ මත වෙලා නේද? එහෙනම් EF කොහෙද තියෙන්නේ? අපිට කියනවා රොම්බසයක් කියලා. AB EF රොම්බසයක් නම් පාද හතරම සමාන වෙන්න ඕනේ. එහෙනම් AB දුර මැනගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර 6යිනේ. සෙන්ටිමීටර 6 මැනගන්න. AB දුර මැනගන්න. ඒ දුරින්ම තමයි ABE AE කියන එක තියෙන්න ඕනේ. නැත්නම් AF කියන එක තියෙන්න ඕනේ. AF කියන එක තියෙන්න. එහෙනම් AB දුර මැනගෙන මේ පැත්තට ඡාපයක් ගහන්න. මේ වගේ පැත්තකට එනවා. AB දුර මැනගන්න ඒ රොම්බසයක්. එහෙනම් AB දුර මැනගත්ත මේ පැත්තට ඡාපයක් එනවා. එතන තියෙනවා F.
S ගෙන් තියලා A දුරින් අනිත් පැත්තට ජාපයක් ගන්න. එතකොට එතන තියෙනවා E. ඇයි ඒ? රොම්බස් එකක් නම් පාද හතර සමානයි. එහෙනම් මේ ටික යා කරන්න. මම ඒක මොකක්ද යක් වගේ ආවේ? මේ වගේ එකක් ඒ. එහෙනම් මෙතන තමයි තියෙන්නේ. හරි නේද? ජාපක පැත්තට ගන්න. අනිවාර්යයෙන් මේ හතර දිගින් සමාන වෙන්න ගත්තා නම් හරි. පැහැදිලි නේද? රොම්බස් එකක් ඉඳ පාද හතරම දිගින් සමානයි. AB දුර මැනගත්තා. ඊට පස්සේ A ගෙන් තිබ්බ ඡාපයක් ගිහුව B ගෙන් තිබ්බ ඡාපයක්. නැත්තම් A ගෙන් තියෙන ඡාපයක් ගහලා මෙතනින් ඉඳලා මේ ඡාපයක්. ඒ තවුලක් නැහැ. ඔය මාරියෝ තේරුම් ගන්න ඕනේ. මේ රේඛාව මත තමයි E කියන එකයි F කියන එකයි තියෙන්න ඕනේ. පැහැදිලි නේ? ඔච්චරයි. හරි. එහෙනම් 8යි 2 අභ්‍යාසය කම්ප්ලීට් ඉවරයි. එහෙනම් අපි ඊළඟ ප්‍රමේයයට යමු. දල රූපයක් අනංගෙන් නිර්මාණවලදී අපි කියලා තියෙනවා 10 වසරේනොත්. එතකොට අපිට ඒක තේරුම් ගන්න ලේසි ගන්න. හරි. අපි අර ගිය සතියේ හදපු අර මුල ගණන් වලිනුත් මේ ප්‍රමේය තේරුම් ගත්තා කමක් නැහැ. දැන් තේරුම් ගමු ඉස්සරහ. මෙන්න මේ එකම සමාන්තර රේඛා යුගලක් අතර ලම්බ දුර වෙනස් වෙන්න බෑනේ. මෙතන ලම්බ දුර h නම් ඒ සමාන්තර රේඛා දෙක අතර හැමතැනම ලම්බ උස h ව තමයි. මට කියන්නේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සම්බන්ධයක්. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ මෙයාගේ වර්ගඵලය එන්නේ ආධාරකයේ AB කියලා ගත්තොත් ලම්බ උස මොකද්ද? මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුරනේ. මම h කියලා ගත්තා. ABE ත්‍රිකෝණයේ වර්ගඵලය කොච්චරද දෙන්නේ? ABE ත්‍රිකෝණයේ වර්ගඵලය දෙකෙන් එකයි ආධාරක පාදය. ABE ත්‍රිකෝණයේ ආධාරකය කවුද? ABමයි. ලම්බ උස ඉතින් මේ ශීර්ෂයට තියෙන ලම්බ උස කියන්නේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ උස hමයි. බලන්න මේ දෙකේ සම්බන්ධයක් දැක්කද කියලා? AB ගුණ කිරීම h ගෙන් භාගයක්. මෙතන තියෙන්නේ AB ගුණ කිරීම h. මෙතන තියෙන්නේ AB ගුණ කිරීම h ගෙන් භාගයක්. ඒ කියන්නේ මෙතන තියෙන සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් මෙතන තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරි අඩක් තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය. මොන වගේ තැනකද? එකම ආධාරකයේ මත බලන්න ත්‍රිකෝණෙ තිබ්බෙත් AB ආධාරකයේ මත සමාන්තරාශ්‍රය තිබ්බෙත් AB ආධාරකයේ මත. ත්‍රිකෝණයේ සමාන්තරාශ්‍රය දෙන්නම ඉන්නේ එකම සමාන්තර රේඛා යුගලක් අතර. එකම ආධාරකයේ මත හින්දා ආධාරකයේ දිග සමානයි. එකම සමාන්තර රේඛා යුගලක් අතර හින්දා ලම්බ උස සමානයි. හැබැයි ත්‍රිකෝණ වර්ගඵලයේ සූත්‍රේ භාගයක් තියෙනවානේ. ඒ හින්දා එකම ආධාරකයේ මත වෙලා එකම සමාන්තර රේඛා යුගලක් අතර තිබ්බොත් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරි අඩක් තමයි ත්‍රිකෝණ වර්ගඵලය. ඕක තමයි ප්‍රමේය. මම පැහැදිලි කරපෙත් කරේ ගිය සතියේත් ඔක පැහැදිලි වුණා අර හද පොඩි ගණන් ටිකේ මුලින් හදපු. ඒ වුණා ඉස්සරක් මතක් කරා අපි දැන් ප්‍රමේය ලියන්න. හරි. ගණට එවුත් එකේ පිටු අංක 2 ප්‍රමේය අංක 20 කීයද? 8. ප්‍රමේය අංක දාලා තියෙන මුලින් ඉඳලා ඉගෙන ගත්ත ප්‍රමේයන් ටික. නේද? පොඩි ගණන් තියෙනවා ඉගෙන ගත්ත මේ ඉගෙන ගන්න 28 වෙනි ප්‍රමේය. 11 වසර දෙවෙනි ප්‍රමේය. ලියාගන්න ප්‍රමේය අංක 28 එකම ආධාරකයේ මත හා එකම ආධාරකයේ මත හා එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය
ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය පොඩි කමාවක් දාන්න එතනින් ත්‍රිකෝණයක වර්ගඵලය කමාවක් දාලා සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩකි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩකි සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩකි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩකි හරි සයිඩ් එකේ තියෙන කොට විතර ලියන්න එතකොට ABE ත්‍රිකෝණයේ වර්ගඵලය ABE ත්‍රිකෝණයේ වර්ගඵලය කොච්චරද දෙන්නේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩ භාගයක් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මොකලියක් ඕක ඕනනම් අනිත් පැත්තට කියන්නත් පුළුවන් මොකද්ද සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙකුණා හරිනේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන්තරාශ්‍රයෙන් භාගයක් නම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ ත්‍රිකෝණය වගේ දෙකුණා අනිත් පැත්තට කිව්වට වැරදි නෑ නේද හරි එහෙනම් එන්න ටියුට් එකේ ප්‍රශ්න වලට අපි ගිය සතියේ ටියුට් එකේ ගණන් ටික නැස්සේ 11 වෙනි ප්‍රශ්නේ එන්න ටියුට් එකේ පිටු අංක 6 12 වෙනි ප්‍රශ්නේ ඉක්මන මේක ඉවර කරගන්න හරි මෙන්න මෙහෙම රූපයක් තියෙන ප්‍රශ්න අංක 12 රූපය දක්වන DC සමානයි සෙන්ටිමීටර 8යි DC කියන්නේ මේ පාරේ නේද මෙයාගේ දිග සෙන්ටිමීටර 8යි CX පාද සෙන්ටිමීටර 5යි මෙයාගේ දිග නේද මෙයාගේ දිග සෙන්ටිමීටර 5යි ඊළඟට ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය හොයන්න කාගේ වර්ගඵලයේද ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය ABCD කියන්නේ මෙයාගේ වර්ගඵලය ආධාරකයේ 8යි කියලා ගත්තොත් මෙයාට තියෙන ලම්බුස කියන්නේ මෙයා නේද 5යි 8 වරක් 5 40යි වර්ග සෙන්ටිමීටර රෝමිලක්කම් දෙකේ කියනවා ඉහත රෝමිලක්කම් එකෙහි ප්‍රතිඵලය ඇසුරින් DCE ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න මේ ගත් එක ඇසුරින් හොයන්න කියන්නේ DCE ත්‍රිකෝණයේ වර්ගඵලය කොච්චරද වෙන්නේ DCE වෙන්නේ කවුද? මෙයා නේද? මෙයාගේ වර්ගඵලය බලන්නකො. එකම ආධාරකයේ මත නේද මේ සමාන්තරාශ්‍රය. දැක්කේ නැති අර මම පාඩ කරලා පෙන්නන්නම්. මෙන්න මේ සමාන්තරාශ්‍රයයි මෙන්න මේ ත්‍රිකෝණයයි. දැක්කද? මේ ත්‍රිකෝණයයි මේ සමාන්තරාශ්‍රයයි. දෙන්නම තියෙන එකම CD ආධාරකයේ මත නේද? ඔව්. දෙන්නම තියෙන එකම සමාන්තර රේඛා යුගලක් අතර නේද මේ දෙන්න? ඔව් එහෙනම් මොකද වෙන්නේ ත්‍රිකෝණේ වර්ගඵලයේ සමාන්තරාශ්‍රය වර්ගඵලයේ හරි අඩක් එහෙනම් ත්‍රිකෝණේ වර්ගඵලයේ මේ ගත්ත සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරි අඩක් කියන්නේ හරියටම භාගයක් 40 දිග බෙදුවොත් හරියට මෙන්න වර්ග සෙන්ටිමීටර 20යි ඔයා හැදුවත් මේ උත්තරේ එනවා කොහමද දෙකෙන් එකයි ආධාරකයේ 8යි මේකට තියෙන ලම්බුස කියන්නේ 5යි එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 8යි කියන්නේ 4යි 4 වර 5 20යි ඒත් මේ උත්තරේ වෙනවද නැද්ද එනවා එහෙනම් මේ උත්තරේ භාවිතයෙන් හදුවොත් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරි අඩක් තමයි ත්‍රිකෝණේ වර්ගඵලය. ඕකයි තේරුම් ගන්න ඕනේ. මේකෙන් සාධනය ගණන් සෙකන්ඩ් පේපර් එකේ දෙනවා අඩුයි. හැබැයි දෙන්න පුළුවන් මොනවද? අර එකතු කරන අඩු කරන කැලිය අර අපි කලින් ප්‍රමේයත් හැදුවේ මොනවද? එකම සමාන්තර රේඛා යුගලක් අතර එකම ආධාරක මත මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමාන වෙන්නේ. කැලි සමාන කරන්න. එහෙම එකක් දෙන්න පුළුවන්.
එනම අඩුයි හැබැයි මේක. මේකේ ගොඩක් වැටෙන්නේ ෆස්ට් පේපර් එකේ කිටි පේපර් එක. ඒකේ ප්‍රශ්න 25. හරි. ඒ උටගේ ප්‍රශ්න අංක 13. මෙන්න මේව සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. මෙයාට මෙයා සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. A B C D මෙතන E. ඔව් ඔච්චරයි දීලා තියෙන්නේ. A B C D සමාන්තර ආශ්‍රයේ AB පාද E දක්වා දික් කරගෙන. ඔව්. CDE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය බව. ඒකේ වර්ගඵලය දීලා නැහැ. හැබැයි ත්‍රිකෝණ දෙක සමානයි කියන්නේ වර්ගඵලය සමාන කරන්න තමයි. කොයි දෙන්නද CDE කියන එකයි ABC කියන එකයි. CDE මෙන්න මේ ත්‍රිකෝණය ABC ABCද? ABC සම්පූර්ණ වෙන්න නම් මෙයා ඇඳ ගන්න වෙනවා නේද? පොඩි නිර්මාණයක් දා ගන්න වෙනවා. ABC කියන්නේ මෙයා. මෙන්න මේ වර්ගඵලයයි CDE කියන්නේ මෙයාගේ වර්ගඵලයයි සමානයි කියලා කියන්නේ. කොහොමද කියන්නේ? අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න හැකියි. අපි දැන්ට ඉගෙන ගත්ත එකෙන් කියන්න පුළුවන් නේද ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක් නේ. ඔව්. CDE කියන්නේ ත්‍රිකෝණයක් නේ. ඔව්. ඔය දෙක දැක්කද බලන්න. ABCD කියන්නේ මේ සමාන්තර ආශ්‍රය. CDE කියන්නේ මේ තියෙන ත්‍රිකෝණය. ඔව්. මේ ත්‍රිකෝණේ වර්ගඵලය සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් හරි අඩ. ඇයි එකම ආධාරකයේ මත එකම සමාන්තරයේ හරි පොඩි සිග්නල් අවුලක් ගියා. හරි. අපි මෙතන කතා කරන්නේ ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය මේ CDE ත්‍රිකෝණයේ වර්ගඵලයේ වගේ දෙගුණයක් නැත්නම් සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ CDE ත්‍රිකෝණේ හරි අඩ. ඇයි එහෙම වෙන්නේ? බලන්න ABCD සමාන්තර ආශ්‍රයත් CDE ත්‍රිකෝණයත් දෙන්නම ඉන්නේ එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර. ඒ නම් මේ CDE ත්‍රිකෝණේ වර්ගඵලයේ ABCD සමාන්තර ආශ්‍රයෙන් භාගයක්. හරිනේ. ඊළඟට අපි දන්නවා සමාන්තර ආශ්‍රයක විකර්ණයක් මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවානේ 10 වසර. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ හරියට. එතකොට මොකද වෙන්නේ? ABC ත්‍රිකෝණය ගත්තත් සමාන්තර ආශ්‍රයෙන් හරියට. CDE ත්‍රිකෝණය ගත්තත් සමාන්තර ආශ්‍රයෙන් හරියට. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලේ සමාන වෙනවා. ඔය හිතක් පිළිවෙල ලියමු. එහෙනම් ලියවෙන්න ඕන ටික මොනවද? CDE ත්‍රිකෝණයේ වර්ගඵලය ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරියට. ඇයි ඒ? හේතුව ලියවෙන්න ඕන මොකද්ද? අපේ ප්‍රමේය. දැන් ඉගෙන ගත්ත ප්‍රමේය. මොකද්ද? එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරියට කි. ඊළඟට ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තත් ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරියට. ඇයි එහෙම වෙන්නේ? එතෙන්ට හේතුව ඒ ඉස්සල් එකම නෙමෙයි. මොකද්ද? සමාන්තර ආශ්‍රයක විකර්ණයක් මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වේ. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයේ ABCD එකෙන් හරියටක් වෙනවා. මේ බලන්න. මෙතනක් තියෙන ABCD එකෙන් හරියටක්. මෙතනක් තියෙන ABCD එකෙන් හරියටක්. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. එම නිසා CDE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. පොඩි දෙයක්. ඕනම් ප්‍රත්‍යක්ෂ සමාන වල සමාන වුණා සමාන නිසා. හරි. කරේ ප්‍රශ්නාංක 13 නේද? ඔව්. අපි දැන් 14ට. මම 14 රූපයක් ගන්න නැතක.
මෙයා A B C මෙතන D මෙතන O මෙතන Y මෙතන X මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි හරි හරි නේද ABCD trapezium හරි ABCD කියන trapezium AB කියන එකට වඩා CD කියන එක දිගයි ඒක පේනවනේ අපිට DC සමාන්තරයි AB ඒවා දීලා තියෙනවා AD ට සමාන්තර B හරහාදී රේඛාව AD ට සමාන්තරව B හරහාදී රේඛාව මොකද්ද BXO කියන එක නේද BC ට සමාන්තරව A හරහාදී රේඛාවක් BC ට සමාන්තරව A හරහාදී රේඛාවක් මේ දෙන්නම කැපෙනවා කොහෙද O වලින් නේද A හරහාදී රේඛාවක් DC පාදයේ පිළිවෙලින් x y විදි කැපී යමින් O හිදී හම් යාරේ මෙයා x වලින් කැපෙනවා මෙයා y වලින් කැපෙනවා DC පාදේ ඒ දෙන්න O වලින් හම්බෙනවා ABCY සමාන්තර ආශ්‍රයයක් බව ඉස්සලා පෙන්නමු ABCY කො ABCY ඒක සමාන්තර ආශ්‍රයයක් වෙනවද නැද්ද වෙනවා ඇයි මෙයාට මෙයා සමාන්තරයි දීලා තිබ්බා මෙයාට මෙයා සමාන්තරයි දීලා තිබ්බා එහෙනම් මේ සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයයක් වෙනවා හැබැයි ඒක බව පෙන්වන්න තියෙන නිසා අපි ඒක ලස්සනට හේතු සහිතව ලියමු ඇයි මෙයා සමාන්තර ආශ්‍රයයක් වෙන්නේ සම්මුඛ පාද සමාන්තරින් ඒවා ලියමු හේතු විදිහට AB සමාන්තරයි YC AB සමාන්තරයි YC හේතු සහිතව D ඇත AY සමාන්තරයි BC AY සමාන්තරයි BC ඒකත් D ඇත උඩ හේතුවමයි එම නිසා ABCY සමාන්තරාශ්‍රයකි හේතුව ලියන්න ඕනේ නැහැ මොකද මූලිකම හේතු ප්‍රමේයක් මේ මූලිකම දේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි කියන එකයි යොදාගත්තේ ප්‍රෝමිලක්කන් දෙක AOD ත්‍රිකෝණය සමානයි BCO ත්‍රිකෝණය මොකද්ද ත්‍රිකෝණ සමානයි කියන්නේ වර්ගඵලයේ සමානයි කියන්නේ කොයි AOD ත්‍රිකෝණය මෙන්න මෙයා නේද AOD කියන්නේ මෙන්න මෙයා මේ ත්‍රිකෝණේ වර්ගඵලයට BCO කියන්නේ මෙන්න මෙයා මේ ත්‍රිකෝණේ වර්ගඵලය සමානයි කියලා පෙන්නන්න. හරි. බලමු කොහොමද කරන්න කියලා. මේ ත්‍රිකෝණෙට මේ ත්‍රිකෝණ සමාන කරගන්න. ඔයා දැක්කද මේ පැත්තෙන් බැලුවොත් AD එකම ආධාරකයේ මත මේ අඳුරු කරලා තියෙන ත්‍රිකෝණයක් ABXD සමාන්තරාශ්‍රයක් තියෙනවා නේද? එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක්. එහෙනම් මේ ත්‍රිකෝණේ වර්ගඵලයේ ABXD සමාන්තරාශ්‍රයෙන් හරියට. හරි අපි ඉගෙන ගත්ත ප්‍රමේය. ඒ වගේම ඔයා දැක්කද උඩින් බලන්න AB එකම ආධාරකයේ වෙලා ABXD සමාන්තරාශ්‍රයක් ABCY සමාන්තරාශ්‍රයක් තියෙනවා නේද? එහෙනම් ඔය සමාන්තරාශ්‍ර දෙක වර්ගඵලෙත් සමානයි. ඇයි ඒ? කලින් ඉගෙන ගත්ත ප්‍රමේය එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙන සමාන්තරාශ්‍ර වර්ගඵලෙත් සමානයි. ඊළඟට BC එකම ආධාරකයේ වෙන්න මේ අඳුරු කරලා තියෙන ත්‍රිකෝණයක් ABCY සමාන්තරාශ්‍රයක් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණේ වර්ගඵලයේ සමාන්තරාශ්‍රයෙන් හරියට. හරි නේද? එතකොට බලන්න මේ සමාන්තරාශ්‍රයෙන් හරියටක් මේ ත්‍රිකෝණය. මේ සමාන්තරාශ්‍රයෙන් හරියටක් මේ ත්‍රිකෝණය. සමාන්තරාශ්‍ර දෙකේ වර්ගඵල සමානයි නම් ඒ වගේ හරියට ගත්තත් සමානයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි. යන්න තියෙන පාත් එක තේරුණා නේද? හරි. දැන් බලමු ලියන විදිහ. ප්‍රෝමිලක්කන් දෙක ADO ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABXD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරියට. ABXD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරියට. අපි දැන් ඉගෙන ගත්ත ප්‍රමේය. එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරියටකි. ඊළඟට ඒ විදිහටම ලියුව හැකි BCO ත්‍රිකෝණයේ වර්ගඵලය. BCO ත්‍රිකෝණයේ වර්ගඵලය කාගෙන් හරියටද? ABCY සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරියට. උඩ හේතුවමයි එම. හැබැයි අපි දන්නවා
ABXD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයයි ABCY සමාන්තරාශ්‍රයේ වර්ගඵලයයි මොකද වෙන්නේ සමානයි. ඒකට හේතුව එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර තියෙන සමාන්තරාශ්‍ර වර්ගඵලෙ සමානයි. දැන් මට කියන්න එහෙනම් මේ දෙන්නගෙන් භාග ගත්තොත් ඒ කියන්නේ මොකද වෙන්නේ? සමානයි. ඒ කියන්නේ භාගයක් AB XD වර්ගඵලයේ සමානයි භාගයක් ABCY වර්ගඵලය. හරි නේද? හේතු අවශ්‍ය නැහැ. මේ දෙන්න සමානයි නම් මේ දෙන්නගෙන් භාග ගත්තොත් සමානයි. මේ බලන්න මේ භාග ගත්තාම සමානලා තියෙන මේ දෙන්න නේද? මේ දෙන්න සමානයි කියන්නේ අනිවාර්යයෙන් මේ ත්‍රිකෝණ දෙකත් ඒ කියන්නේ සමානයි. එම නිසා ADO ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCO ත්‍රිකෝණයේ වර්ගඵලයට. සමානවට සමානුනේ ඒ කියන්නේ හේතුව ප්‍රත්‍යක්ෂ. ඔච්චරයි. හරි නේද? ලියවෙන්න ඕන ටික මොනවද? මෙතන ලියවෙන්න ඕනේ දැන් ඉගෙන ගත්ත ක්‍රමය. මෙතන ලියවෙන්න ඕනේ කලින් ඉගෙන ගත්ත ක්‍රමය. මෙතන මොකද්ද? එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් හරියටකි. මෙතෙන්ද ලියවෙන්න ඕනේ එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. ඔච්චරයි. දාගන්න අඩුපාඩුවක් තිබ්බනම් ඒකේ ප්‍රශ්න අංක 14. හරිද? අපි යන්න 15 වෙනි ගානට. හරි. ගන්න යන 15 වෙනි ගාන. හරි. මෙන්න එහෙම රූපයක් තියෙන්නේ. ABCD සමාන්තරාශ්‍රයේ AB පාදයේ x දක්වාද AD පාදයේ y දක්වා දික් කර ඇත. ඊට පස්සේ මේ ටික අපට දෙන්න. ප්‍රෝමිලක්න එක කියනවා DCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ABCD වර්ගඵලය බව පෙන්නනවා. DCX ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න නම් DX කියන එක යා කර ගන්න වෙනවා. අලුතෙන් දානවා අපි කඩේරි වලින් රූපේ දාන්න. DCX ත්‍රිකෝණයේ වර්ගඵලයේ ABCD සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් හරියටක් කියලා පෙන්නනවා. පුළුවන්ද බැයිද? පුළුවන්. ඇයි එකම ආධාරකය නේද CD. මේ ත්‍රිකෝණේ තියෙන්නේ සමාන්තරාශ්‍ර තියෙන්නේ එකම CD ආධාරකයේ මත. එකම සමාන්තර රේඛා යුගලක් අතර. එහෙනම් ත්‍රිකෝණේ වර්ගඵලයේ සමාන්තරාශ්‍රයෙන් හරියටක්. නා රෝම ඉලක්කම් 1 ලියන්න විතරයි කියන්නේ.
DCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. හේතුව අපි අද දැන් ඉගෙන ගත්ත ප්‍රමේය. එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකි. ප්‍රෝමි ලක්ෂණ 2. DCX වර්ගඵලය BCY වර්ගඵලයට සමාන බව. BCY කම්ප්ලීටඩ් නම් මේක ගන්න වෙනව නේද? BCY කියන්නේ මෙන්න මෙයා. තවත් පැහැදිලි වෙන්න මම ඕක පාඩ කරන්න. BCY කියන්නේ මෙන්න මෙයා. DCX කියන්නේ මෙන්න මේ තරු දාන එක. හතර දාන එක. මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානත කරන්න. මේ කපිට දාපු එකයි මේ අඳුරු කරපේ. මොකද කරන්නේ? ඔයා දැක්කද ABCD ගෙන් භාගයක් මේ DCX. ඔව්. ඔයා මේ සමාන්තර ආශ්‍රය BC එකම ආධාරක විදිහට බලන්න. BC එකම ආධාරක වෙලා BCY කියන ත්‍රිකෝණයයි ABCD සමාන්තර ආශ්‍රය කියන්නේ එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛායි බලන්න. එහෙනම් මොකද වෙන්නේ? ඉස්සල්ලා වගේම BCY ත්‍රිකෝණයේ වර්ගඵලයත් BCY ත්‍රිකෝණයේ වර්ගඵලයත් ABCD සමාන්තර ආශ්‍රයෙන් හරියටක් වෙනවා. ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලේ හරියටක් වෙනවා. උඩ හේතුවමයි එමු. දැන් බලන්නකෝ. මෙයත් ABCD ගෙන් භාගයක්. මෙයත් ABCD ගෙන් භාගයක්. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. එම නිසා DCX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCY ත්‍රිකෝණයේ වර්ගඵලය ප්‍රත්‍යක්ෂ. පැහැදිලි නේද? ඔච්චර. ඔබ තා පෙන්නන්න තිබු. කරන්නකෝ. සමාන කෑලි සමාන කරන්න. සමහර වගේ සමාන වගේ එකම කෑල්ල අඩු කරන්න. ඔය වගේ එක තමයි තියෙන්නේ මේ සාධක ගණන්වල ඉන්නේ. ඔච්චර. හදාගන්න. අඩුපාඩුවක් තිබ්බනම් කම්ප්ලීට් කරගන්න ඉක්මනට. හරිද? හරි. අපි යන් ඊළඟ ගාන. ප්‍රශ්න අංක 16. ප්‍රශ්න අංක 16 මෙන්න මේ රූපයක් තියෙන්නේ. හරි. ඔය ටික තමයි දීලා තියෙන්නේ. ABCD trapezium මේ DC විශාලයි AB සමාන්තරයි DC ඔක්කොම ටික දීලා තියෙනවා. කෙටියෙම කිව්වොත් පළවෙනි එක කියනවා AXYD සමාන්තර ආශ්‍රය බව පෙන්වන්න. කියන්න දෙයක් නැහැ. මේ AX කියන එකයි YD DY කියන එකයි සමාන්තරයි. AD කියන එකයි XY කියන එකයි සමාන්තරයි. සම්මුඛවත් සමාන්තරේ ඉඳලා මෙයා සමාන්තර ආශ්‍රය. ඒක ලියලා ඉක්මනට හැම ගානකම වගේ දීපා නේද? AX සමාන්තරයි DY B යත
AD සමාන්තරයි XY ඒකත් දීලා තිබ්බා උඩ හේතුවමයි එම නිසා AXYD සමාන්තරාශ්‍රයති හේතුව සම්මුඛ පාද සමාන්තර හින්දා ඒක කියලා ලියලා තියෙනවානේ හරි ඊළඟට BOX ත්‍රිකෝණය එතන අංග සම කරන් තියෙන්නේ COY ත්‍රිකෝණයට රෝම ඉලක්කම් දෙක BOX ත්‍රිකෝණයයි COY ත්‍රිකෝණයයි අංග සම කරන්න තියෙන්නේ එහෙනම් අපි ඉස්සර මුලින් දෙන ත්‍රිකෝණ දෙකේ නම් දෙක හා COY ත්‍රිකෝණ වල හරි බලන්න ওই ත්‍රිකෝණ දෙක BOX කියන්නේ උඩ තියෙන එක COY කියන්නේ යට තියෙන එක බලපුවම මම පේනවා මේකේ ප්‍රතිමුඛ කෝණ සමානයි මේ පාත් දෙක සමානයි සමාන්තර රේඛානේ මේවා ඒකාන්තර කෝණ සමානයි කෝණ පාද අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක අංග සමානයි ලියමු BOX කෝණය සමානයි COY කෝණයට ප්‍රතිමුඛ කෝණ සමාන නිසා BO සමානයි OC ට ඒක දීලා තිබ්බ සමානයි කියලා මේ දෙන සමානයි කියලා දීලා තිබ්බා BXO කෝණය සමානයි CYO කෝණයට BXO කෝණය සමානයි CYO කෝණයට සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ ඒකාන්තර නේද ඒකාන්තර කෝණ සමාන නිසා හරි එහෙනම් එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි BOX ත්‍රිකෝණයේ අංග සමයි COY ත්‍රිකෝණය අවස්ථාව කෝපා අවස්ථාව හරි ත්‍රිකෝණ දෙක අංග සම කරා ප්‍රෝම ඉලක්කම් 3 ABCD ට්‍රැපීසියමේ වර්ගඵලය AXYD සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමාන කරන්න සමාන්තරාශ්‍රය නම් මෙයානේ කවුද ඔය ABCD ට්‍රැපීසියම කියන්නේ ABCD ට්‍රැපීසියම කියන්නේ මෙයා මම පාට කරන්නම් එතකොට තව පැහැදිලි ABCD ට්‍රැපීසියම කියන්නේ මෙන්න මෙයා හරි නේද මෙයාගේ වර්ගඵලය සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමාන කරන්න බලන්න මේ ට්‍රැපීසියම හැදෙනකොට සමාන්තරාශ්‍රය මේ කෑල්ල අයින් වුණා වැඩිපුර මේ කෑල්ල එකතු වුණා මට කියන්නේ මේ කෑලි දෙක සමානයිද නැද්ද සමානයි ඇයි සමාන වෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා මේ කෑලි දෙක අංග සම වුණා අංග සම ත්‍රිකෝණ අපි දන්නවා වර්ගඵලයට සමානයි එහෙනම් මේ බලන්න ABCD ට්‍රැපීසියම හැදෙන්නේ මෙන්න මේ කෑල්ලට ABO YD කෑල්ලට මේ ත්‍රිකෝණ කෑල්ල එකතු වෙලා සමාන්තරාශ්‍රය හැදෙන්නේ ඒ කෑල්ලට මේ ත්‍රිකෝණ එකතු වෙලා එකම කෑල්ල නේද එකතු වෙන්නේ එහෙනම් මේ දෙක සමාන වෙනවා එහෙනම් අපි ලියමු රෝම ඉලක්කම් 3 යන්න කලින් මේ දෙන්නගේ වර්ගඵලය සමානයි කියලා ලියලිමු නේද ඒක ලේසියි BOX ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි COY ත්‍රිකෝණයේ වර්ගඵලයට හේතුව අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන වේ හරි ඊළඟට මොකද කරන්නේ ABCD ට්‍රැපීසියමේ වර්ගඵලයට සමාන කරන්න කියන්නේ ඔයා ලියන්න ABCD ට්‍රැපීසියම හැදෙන ABCD ට්‍රැපීසියමේ වර්ගඵලය සමානයි කාටද ABOYD වර්ගඵලයට ABOYD වර්ගඵලයට මෙන්න මෙතන තියෙන පංචාශ්‍රය වර්ගඵලයට මෙන්න මේ ABOYD වර්ගඵලයට COY ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු වෙනවා මේ කැලලට මේ ත්‍රිකෝණය එකතු වෙනවා COY ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරා හැදෙන විදිය ලිංග රූපේ බලලා හේතු අවශ්‍ය නැහැ දැන් ඔයා COY වෙනුවට BOX ලියන්න පුළුවන් නේද දාන්න BOX COY වෙනුවට ලියන්න BOX වර්ගඵලය එහෙනම් ABOYD වර්ගඵලය දාන්න මෙයා වෙනුවට BOX වර්ගඵලය ලියුවා එයා සමාන වෙන්න ඕනේ මේ පැත්තේ තියෙන ABCD වර්ගඵලය බලන්න මේ දෙන්න එකතු වෙලා කවුද හැදෙන්නේ කියලා ABOYD කියන්නේ මෙයා BOX කියන්නේ මෙයා මේ දෙන්න එකතු වුණොත් හැදෙනවා AXYD සමාන්තරාශ්‍රය මේ පැත්තෙන් හැදෙන්නේ කවුද AXYD සමාන්තරාශ්‍රය වර්ගඵලය මේ පැත්තේ තියෙන්නේ කවුද ABCD වර්ගඵලය ඉවරයි නේද පොඩි දෙයක්
පැහැදිලි නොම ඉලක්කම් 3 නොම ඉලක්කම් 4ක් තියෙනවා නේද ABCD trapezium වර්ගඵලය දෙකක් AOD වර්ගඵලය බව වෙනවා AOD ආයක සරලයි මේක ගත්තා නම් ඉච්චර දෙයක් නෙවෙයි මේක දාගන්න අඩුපාඩු තිබුණා කම්ප්ලීට් කරගන්න ඔයාලා දන්නා මම ජ්‍යාමිතිය කරන ක්‍රමයේ එකපාරක් පැහැදිලි කරනවා ඊට පස්සේ ලියන ගාම පැහැදිලි කරනවා ඊට පස්සේ ඔයාලට ලියන්න වෙලාව දෙනවා දැන් මේ ගාන මම හේතු ලිව්වා මම ගොඩක් ගණන් වල හේතු ලියන්නේ නැහැ මොකද ඔයාලට ඒක ලියන තමයි හිතේද ලියන්න ඕනේ හරිද අපේ ඊළඟ ගානට සෝරි මේකේ තව නොම ඉලක්කම් 4ක් තියෙනවා අපි දෙන්න යා මම මේ පැත්ත ගන්නවා නොම ඉලක්කම් 4 කියන්නේ ABCD trapezium වර්ගඵලය. එයාගේ වර්ගඵලය AOD වගේ දෙගුණයක්. AOD කියන්නේ මෙන්න මේ කෑල්ල නේද? මේ මැද තියෙන ත්‍රිකෝණ කෑල්ල නේද? මෙන්න මෙයා නේද AOD කියන්නේ. මට කියන්න AXYD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් AOD ත්‍රිකෝණයේ වර්ගඵලය හරි අඩක්. ඇයි? ඔයා මේ පැත්තෙන් බැලුවොත් එකම ආධාරකය මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩක් තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට මට මෙතන මේ සමාන්තර ආශ්‍රයේ AXYD කියන්නේ මෙයා වෙනුවට AOD ත්‍රිකෝණයෙන් හරි අඩක් කියලා ලියන්න බැයිද? sorry. AOD එකෙන් හරි අඩක් තමයි sorry. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් තමයි AOD ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වෙනුවට ලියන්න බැයිද? AOD වගේ දෙගුණයක් කියලා අනිත් පැත්ත. තේරුන්නේ නැහැ. මම පොඩ්ඩක් පැටලුවා. අයිතරක් කියන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන්තර ආශ්‍රයෙන් හරි අඩක්. ඔව්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන්තර ආශ්‍රයෙන් හරි අඩක්. එහෙනම් සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ ත්‍රිකෝණය වගේ දෙගුණයක්. එහෙනම් මෙතන සමාන්තර ආශ්‍රය වෙනුවට ත්‍රිකෝණය වගේ දෙගුණයක් නෙමෙයි. එතකොට ABCD සමානයි ත්‍රිකෝණය වගේ දෙගුණයක් කියලා එනවා. හිතක් පිළිවෙල ලියමු. අපි දන්නවා AOD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි AX භාගයයි AX YD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. හරි නේද? ප්‍රමේය ලියන්න ඕනේ. දැන් ඉගෙන ගත්ත ප්‍රමේය. එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් හරියන්න. මට මේ සමාන්තර ආශ්‍රය මෙහෙම තියාගෙන දෙකෙන් එක මෙහාට එද්දි බෙදීම දෙක මෙහාට එද්දි ගුණ කිරීම දෙකක් වෙනවා. එහෙනම් දෙකක් AOD වර්ගඵලයේ සමානයි. මේ පැත්ත ඉතුරු වෙන්නේ AX YD වර්ගඵලය. සුළු කරපෙකට හේතු අවශ්‍ය නැහැ. දැන් මට කියන්න AX YD සමානයි දෙකක් AOD නම් මෙතන AX YD වෙනුවට මට දෙකක් AOD කියලා ලියන්න බැයිද? පුළුවන්. එම නිසා වම් පැත්තේ තියෙන්නේ මෙතන ABCD වර්ගඵලය සමානයි දකුණු පැත්තේ තියෙන AXYD වෙනුවට තියෙනවා දෙකක් AOD වර්ගඵලය. ඕක නේද පෙන්නන්න තියෙන්නේ. පොඩි දෙයක්. සමාන්තර ආශ්‍රය භාගයක් ත්‍රිකෝණේ එනවා ත්‍රිකෝණය වගේ දෙගුණයක් සමාන්තර ආශ්‍රය වෙනුවට ත්‍රිකෝණය වගේ දෙගුණයක් කියලා ගන්නවා. ඒතකොට ABCD සමානයි ත්‍රිකෝණය වගේ දෙගුණයක් කියලා ගන්නවා. කොච්චර? මෙතෙන්ද ප්‍රමේය ලියවෙන්න ඕන. එකම ආධාරකයේ මත එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලයේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩකි.
හරිද? හරි. 17 වෙනි ගානත් මේක හැදුවා වගේම කරන් තියෙන්නේ. එහෙනම් ටියුට් එකේ 17 වෙනි ගාන ගෙදර වැඩ දාගන්න 8යි 3 අභ්‍යාසයේ ගෙදර වැඩ දාගන්න. හරි නේද? 8යි 3යි 8යි 3 ගණන් හතක් තියෙනවා. ටියුට් එකේ 17 වෙනි ගානයි කරා. එහෙනම් තව එක ප්‍රමේයක් තියෙනවා මේ පාඩමේ. මේ ප්‍රමේය අපි ඊළඟ දවසේ කරමු. හරි නේද? එහෙනම් පාඩමේ 3න් 2ක් ඉවරයි. තව චූටි කොටසක් තියෙනවා. අවසාන කොටස ඒක ඊළඟ දවසේ කරපුවාම වැඩ ඉවරයි. පැහැදිලි නේද? ඒක පොඩි වෙලාවක් කරේ. හරි ප්‍රශ්නයක් නැහැ. වැට් එකේ මීටර් කරගෙන යන්න. ඒතකොට ඊළඟ සතියේ පාඩම ඉවර කරනවා. එහෙනම් අනිවාර්යෙන් ගෙදර වැට් ටික කෙරෙන්න ඕනේ. ගෙදර වැඩ කරන්න කලින් අද හදපු මේ සතිය අද සාධන ගණන් ටික ඉස්සරහ කරන්න. කරලි ඉවරලා තමයි ගෙදර වැඩ කරන්න යන්නේ. මොකද්ද? මේක ඊළඟ ගාන 17 වෙනි ගානයි අච්චුපතේ 8යි 3 අභ්‍යාසය කෙරෙන්න ඕනේ. හරි නේද? ඊළඟ දවසේ ගෙදර වැඩ සාකච්ඡා කරලා අපි පාඩමේ ඉතුරු කොටසට යමු. හරි. එහෙනම් වැඩ කරන්න පේපර් එක ලියන්න පේපර් ක්ලාස් එකට පේපර් ඩිස්කෂන් එකට ජොයින් වෙන්න. හරි. එහෙනම් සුබ දවසක් හැමෝටම.